Honorable Chair, we are living in today's world in an era of dilemma and era ගරු of කථනායකතුමනි, horrors. අද ලෝකයේ අප ජීවත් වන්නේ උබතෝකෝටික යුගයකය. කිව නොහැකි තරම් බිහිසුණු යුගයකය. අන්තවාදය අප සියල්ලන්ම ප්‍රාණ ඇපකරුවන් බවට පත් කළ යුගයකය. මෙය අතිශය ව්‍යාකූල යුගයකි. අපි අපගේ සාමයේ සගයන්ගේ සහය අපේක්ෂා කළෙමු. ඔවුන්ගෙන් සමහරක් වැරදිකරුවන් ලෙස අපව ඉලක්ක කිරීමට උත්සාහ කර ඇත. අප ගෝලීය කුමන්ත්‍රණයක ගොදුරු බව ඔවුන්ට අමතක වී ඇත. අපගේ සාමයේ සගයන්ට අපි ඔවුන් සමග එක්ව සිටගත් බව අමතක වී ඇත. විපතේදී පවා අපි ඔවුන් සමග සිටි බව අමතක වී ඇත. ගරු කථානායකතුමනි, ආචාර්ය ලෝනා දේවරාජා විසින් 1994 දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු අවුරුදු 10ක ජනවාර්ගික සමගිය යන මෙම කෘතිය මම සභාගත කිරීමට කැමැතියි. මෙම පොත වසර 10කට වැඩි අපගේ සාමකාමී සහජීවනය විස්තර කරයි. අපේ මුතුන් මිත්තන් මෙහි පැමිණියේ වෙළඳුන් ලෙසය. විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරන්නේ පළමු වෙළෙන්දෝ ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේදී පමණ මෙහි පැමිණි ඇති බවත්, ඒට පසු මුස්ලිම්වරු ශ්‍රී ලංකාවේ සිංහල ප්‍රජාව සමග අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සම්බන්ධතාවයක් තහවුරු කරගත් බවත්, එය වාර්ගික හා ආගමික මිත්‍රත්වයට අඩිතාලම දැමූ බවත් මෙම පොත මගින් තහවුරු කරන බවය. මුස්ලිම් වෙළෙන්දෝ අති විශාල වත්කම් ගෙන අතර එවකට සිටි සිංහල රජවරු ඔවුනට ආරක්ෂාව සැපයූ අතර ඔවුනට පදිංචි වීමටද අවසර දුන්හ. අපි සුහදව සිට ඇති අතර අපගේ ආයෝජන ශ්‍රී ලංකාවේ සිදු කිරීමට උත්සාහ කර ඇත්තෙමු. මේ අපේ මව්බිමය. අපේ වත්කම් හා මුදල් ඇත්තේ ශ්‍රී ලංකාව තුළය. ලන්දේසි, පෘතුගීසි හා බ්‍රිතාන්‍ය කලා මෙන් අප මේ රට කොල්ල කෑවේ නැත. අපේ මව්බිමට සේවය කිරීමට අප ගන්නා උත්සාහයේදී සිංහල ද්‍රවිඩ හා කිතුණුවන් අපගේ සහෝදරයන් වන අතර කිසිවෙකුට එම අයිතිය අපෙන් ලබා ගැනීමට හෝ වැළැක්වීමට නොහැක. අපි ඔවුන්ට සහාය නොදක්වන්නේ නම් අප උතුරෙන් නෙරපාහරින බවට LTTE විසින් මුස්ලිම්වරුන්ට පැවසූ විට ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු ඔවුන්ගේ දේපල, නිවාස සහ බඩු බාහිරද අහිමි වුවද අපේ මව්බිමට පක්ෂපාතී වී සිටීමට තීරණය කළහ. අපි අපේ වත්කම් සහ ජීවනෝපායන් අතහැර සරණාගතයන් ලෙස ජීවත් වුනෙමු. එසේ LTTE විසින් උතුරෙන් නෙරපාහරින ලද අයගෙන් එක් අයෙක් මම වෙමි. අපි අපේ ජීවිත හා අපේ ආදරණීයන්ගේ ජීවිත පරදුවට තබා LTTE උදහසට ලක් වූයේ අපි අපේ ජීවිතවලට වඩා ඉහළින් මව්බිමට ඇති ආදරය තෝරාගත් බැවිනි. අපි ඔබ සමග, ඔබ අතර ඔබලාගෙන් කෙනෙකු ලෙස ජීවත් වෙමු. අපි එකිනෙකාට ආදරය කළ අතර අපි එකිනෙකා ආරක්ෂා කරගත්තෙමු. යුද්ධයේ වගකීම් බෙදා හදා ගත්තෙමු. බෙදුම් වාදයට එරෙහි අපගේ ජයග්‍රහණය එකට සැමරුවෙමු. මුස්ලිම්වරුන් වන අප කිසිවිටකත් වෙනම සලකා බලන ලෙස ඉල්ලා නැත. අප ඉල්ලා සිටියේ ශ්‍රී ලාංකිකයන් හා මුස්ලිම්වරුන් ලෙස ජීවත් වීමේ අයිතිය ලබා දෙන ලෙස පමණි. The terrorists behind the East attacks are not Muslims. They are terrorists that hijack the name of Islam for their own sinister agendas. I am not here to defend them. I cannot and will not defend or support any terrorist even if my life was on the line. ඉස්ලාමයේ නම සූරාකමින් කැළඹිලි ඇති කළ අන්තවාදී කොටස් සිටි බව මම පිළිගනිමි. පාස්කු ප්‍රහාරයේ පිටුපස සිටින ත්‍රස්තවාදීන් මුස්ලිම්වරු නොවේ. ඔවුන් තමන්ගේම දුෂ්ට න්‍යායපත්‍ර සඳහා ඉස්ලාමයේ නම පැහැරගත් ත්‍රස්තවාදීන්ය. මගේ අභිප්‍රාය ඔවුන් ආරක්ෂා කිරීම නොවේ. මගේ ජීවිතයේ අනතුරේ තිබුණත් මට කිසිම ත්‍රස්තවාදියෙකු ආරක්ෂා කිරීම හෝ සහාය දීම කළ නොහැකි හා කවදාවත් නොකරන දෙයකි. මම මෙහි පැමිණියේ මුස්ලිම් ප්‍රජාව වන අප ඕනෑම ආකාරයක ත්‍රස්තවාදයකට සහ ප්‍රචණ්ඩ අන්තවාදයකට එරෙහිව අද සහ සදහටම ඔබ සමග සිටින බව ඔබට දැනුම් දීමටය. අද අපි මෙහි පැමිණියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිෂන් වාර්තාව පිළිබඳ විවාද කිරීමටය. එවකට කතානායකවරයා විසින් පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව සහ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විමර්ශන කොමිෂන් සභාව යන දෙකම මා එම ත්‍රස්තවාදීන් සමග සම්බන්ධ කරමින් කළ සියලු ව්‍යාජ චෝදනාවලින් නිදහස් කොට ඇති බව පැවසීමට සතුටට කරුණකි. ව්‍යාජ චෝදනාවලින් මම වරින් වර ප්‍රකාශ කළ පරිදි නිදහස් කොට ඇති බව පැවසීමට සතුටට කරුණකි. අද විමල් වීරවංශ වැනි අය පවා මගේ නම භාවිතා කරමින් මතභේදාත්මක ප්‍රකාශ කරමින් සිටිති. ඔහු පවසන්නේ මම සහරන් සමග සම්බන්ධකම් පැවැත්වූ බවත්. ඔහු මේ කියන්නේ එක සාක්ෂියක්වත් නොමැතිවය. මම හෝ මගේ සහෝදරයා සහරාන් අපේ ජීවිතයේදී දැනගෙන හෝ හමු වී නැති නිසා එවැනි සාක්ෂි කවදාවත් තිබිය නොහැකිය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉස්ලාම් අන්තවාදය පාස්කු කොමිසමෙන් ඔබ්බට නම්
වැඩසටහනකදී. මෙම ආකාරයේ වැඩසටහන් මුස්ලිම් සහ සිංහල තරුණ තරුණියන් කුපිත කරවන සුළු ඒවාය. නැවැත්විය යුත්තේ මෙයයි. මෙම බොරු චෝදනාව සම්බන්ධයෙන් කොමිසමට කිසිදු සාක්ෂියක් හමු නොවිය. වාර්තාවේ 331 වන පිටුවේ කොමිෂන් වාර්තාව උපුටා දක්වමින් පරස්පර රැඩිකලීකරණය යනු එකිනෙකාගේ රැඩිකලීකරණ මතවාදයන් ප්‍රවර්තනය කරන රැඩිකලීකරණ චක්‍රයයි. රජයට තමන්ගේ නියෝජිතයන් පාලනය කර තබා ජාතිවාදය උසිගැන්වීම වළක්වා ගත හැකි නම් පුනරුත්ථාපන වැඩසටහන අඩක් සම්පූර්ණ වනු ඇතැයි මම කියමි. ඔහු සුප්‍රසිද්ධ රජයේ ආයතනයකට එරෙහිව පවා චෝදනා කරමින් කියා සිටියේ සහරාන් ප්‍රවාහනය කිරීම සඳහා සතොස්ස වාහන යොදාගෙන ඇති බවයි. මෙය ඔහුගේ දේශපාලන අභිප්‍රායන් සඳහා මහජනයා නොමග යැවීමේ හුදු වචන පමණක් බව දැන් ඔප්පු වී ඇත. එම චෝදනා සත්‍ය නම් ඒවා කරුණු හා සංඛ්‍යා ලේඛන සමග සනාථ කරන ලෙස දැන් පවා මම සතොස බාර ඇමතිවරයාට අභියෝග කරමි. මෙම ද්වේෂ සහගත චෝදනාව සම්බන්ධයෙන් කොමිසම මට පෞද්ගලිකව හෝ එවකට ඇමතිවරයා වශයෙන් හෝ මගේ පක්ෂයට එරෙහිව කිසිදු සොයා ගැනීමක් කර නැත. මේ හැරුණු විට පාර්ලිමේන්තුවේදී චෝදනාවක් එල්ල කළේ බුද්ධි අංශ සොයා ගැනීම් වලින් හෙළි වී ඇත්තේ මන්නාරම හරහා ඉන්දියාවට යාමට සහරාන්ට මගේ සහෝදරයා උදව් කළ බවයි. ඔහු කිසි විටකත් තම මූලාශ්‍ර හෙළි නොකළ නමුත් පසු වාක්‍යයක ඔහු බ්‍රිගේඩිය චූලා කොඩිතුවක්කු ගැන සඳහන් කළේය. පළමුවෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසු 2019දී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් බ්‍රිගේඩිය චූලා කොඩිතුවක්කු හමුදා බුද්ධි අධ්‍යක්ෂ ධූරයෙන් නිරපාහරන ලද බව ඔබට මතක් කිරීමට ඉඩ දෙන්න. දෙවනුව හා වඩා වැදගත් දේ නම් සහරාන් ඉන්දියාවට ගිය බවට කිසිදු සාක්ෂියක් නොමැතිවීමයි. පාස්කු කොමිසමේ වාර්තාව සහරාන් ඔහුගේ සංචාරක ඉතිහාසයටද ඇතුළුව ඔහුගේ ජීවිත කාලය පුරාම කළ ක්‍රියාකාරකම් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් සපයන අතර එහි ඔහු ඉන්දියාවට ගිය සංචාරයක් ගැන සඳහනක් නොමැත. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවද එවන් දෙයක් ගැන සඳහන් නොකරයි. සහරාන් කිසි විටකත් ඉන්දියාවට නොපැමිණි බව සනාථ කරමින් ඉන්දියානු බුද්ධි අංශ උපුටා දක්වමින් ඉදිරිපත් කරන ලද සමහර ප්‍රවෘත්ති වාර්තා පාර්ලිමේන්තුවට සභාගත කිරීමෙන් මම ඒට වැඩි විස්තර ඉදිරිපත් කරමි. ජනතාවගේ හැඟීම් ඇවිස්සීම සහ වර්ගවාදය නැවත ඇවිස්සීම සඳහා රජය විශාල වැරදි තොරතුරු පැතිරවීමේ ව්‍යාපාරයක නිරතව සිටින බව පෙනේ. ඔබේ දැනගැනුම සඳහා වාර්තාව මා ගැන සඳහන් කරන්නේ චෝදනා දෙකක් සම්බන්ධයෙන් පමණි. එකක් නම් කොලසස් පුද්ගලික සමාගමට ලෝහ අවශේෂ කෑලි විකිණීම සම්බන්ධයෙනි. මෙහිදීද කොමිසම කිසිදු සොයා ගැනීමක් කරු නොමැති නමුත් මෙය අල්ලස් කොමිෂන් සභාව විසින් සොයා බැලිය යුතු කරුණක් බව ප්‍රකාශ කරයි. ඒ සම්බන්ධව ඕනෑම පරීක්ෂණයක් සඳහා පෙනී සිටීමට මම කැමැත්තෙමි. මට බියෙන් තොරව එය කළ හැකිය. මන්ද මා ඒ වගේ දෙයකට සම්බන්ධ වී නැති බවත් මා සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් මම දනිමි. අක්‍රමිකතා සිදු වී ඇතැයි හිතෙනවා නම් එවකට දහස් සංඛ්‍යාත කාර්ය මණ්ඩලයක් සමග කාර්මික සංවර්ධන මණ්ඩලය කළමනාකරණය කළ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති හා අධ්‍යක්ෂ ජෙනරාල් සියලු සැකයන් දුරු කරනු ඇත. දෙවනුව විමර්ශන කොමිෂන් සභාව මම යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට කළ ඇමතුමකට අදාළව මගේ නම සඳහන් කර ඇත. මෙය ඉහාන් මොයිනුදීන් නම් පුද්ගලයෙක් නීතිය බලාත්මක කිරීමේ බලධාරීන්ගේ අත්අඩංගුවේද යන්න විමසීමක් පමණි. පළමුවන පන්තියේ ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරියෙකු සහ අමාත්‍යාංශයක අතිරේක ලේකම්වරයෙකු වන ඔහුගේ පියා මා දන්නා අතර තම පුතා ගැන කලබල වූ දෙමාපියෙකු ලෙස පුතා සිටින තැන දැනගැනීමට ඔහු මට කතා කළේය. පළමුවෙන්ම මම අදාළ ප්‍රාදේශීය පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහතා අමතා ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තාද යන්න විමසීය. ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නොමැති බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ අතර ඔහු මට යුද හමුදාපති වෙතින් විමසන ලෙස යෝජනා කළේය. පසුව මම මේ ගැන විමසීමට ජෙනරාල්ට කතා කළෙමි. ඔහු පැවසුවේ ඔහු නොදන්නා බවත් ඔහු ඒ සොයා ගැනීමට උත්සාහ කරන බවත්ය. ප්‍රගතියක් ලබා අත්දැයි සොයා බැලීමට මම ඔහුට දෙවන වරටත් කතා කළෙමි. නැවතත් ඔහු පැවසුවේ ඔහුට තවම පරීක්ෂා කළ නොහැකි වූ බවයි. තුන්වෙනි වතාවට මම කතා කළ විට ඔහු පැවසුවේ ඉහාන් ඔවුන්ගේ අත්අඩංගුවේ සිටින බවය. එම කාරණයේ අවසානයේ ඒ විය. මම සභාවේ දැනගැනීම සඳහා මා කොමිසමට ඉදිරිපත් කර ඇති අදාළ ලියකියවිලි හා සාක්ෂි සහිත දිවුරුම් ප්‍රකාශ සභාගත කරමි. මිනිසුන් මේ ඉතා නිෂේධාත්මකව දකින බව පෙනේ. මා ඔවුන්ගෙන් අසන්නේ මම කළ දේහි වරද කුමක්ද යන්නයි. මේ රටේ සෑම පුරවැසියෙකුටම මේ රටේ නීත්‍යානුකූල බලධාරීන්ගේ විමසීමේ අයිතිය ඇත. මම ජනතාවගේ නියෝජිතයෙක් වන අතර ඔවුන් වෙනුවෙන් මේ කාලේ විමසීම් කිරීම මගේ යුතුකමය. කොමිෂන් සභාව සිය වාර්තාවේ පිටුව 395හි අමාත්‍ය දෑසිරි ජයසේකර මහතා කළ ඇමතුමක් ගැන සඳහන් කරයි. බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවටගත් 6 දෙනෙකු වෙනුවෙන් දෑසිරි ජයසේකර මැදිහත් වූ අතර ඔවුන් හෙට්ටිපොළ පොලිස් ස්ථානයට ගෙනෙන ලදී. කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පොලිස් ඇප මත මුදා හැරීමට පවා ඔහු අවසර ලබා ගත්තේය. මොවුන් මුස්ලිම් ව්‍යාපාරවලට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අයයි.
මෙය කොමිෂන් වාර්තාවේ ඇත. එහෙත් ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් කොමිසම විසින් නිර්දේශ කර නොමැත. ඒ ඇයි? අහිංසක මුස්ලිම් ව්‍යාපාරිකයන්ට එරෙහිව වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එවැනි පුද්ගලයන්ද අන්තවාදී බව පැහැදිලිව සඳහන් කිරීමට කැමැත්තෙමි. නමුත් මම කළේ කුමක්ද? අතුරුදන් වූ පුද්ගලයෙකු ඔහුගේ පියා රාජ්‍ය සේවයේ උසස් ස්ථානයක සේවයේ යෙදී සිටියේදී ඔහු සිටින ස්ථානය පිළිබඳව මම නීත්‍යානුකූල විමසීම් කළෙමි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මුස්ලිම්වරුන් 2000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත්තේය. මා විමසීම් කළ එකම පුද්ගලයා මොහු පමණි. ඒ ඕනෑම පුරවැසියෙකුට භාවිතා කළ හැකි නීත්‍යානුකූල අයිතියකි. මම යුද හමුදාපතිට බලපෑම් කරන්න උත්සාහ කළා යයි ඔවුන් පවසති. ඒ විශ්වාස කළ නොහැකි චෝදනාවකි. හමුදාව වැරදිකරුවන් අත්අඩංගුවටගෙන පොලිසියට බාර දෙන බව මම දනිමි. කිසිවෙකු නිදහස් කිරීමට හමුදාව තීරණය නොකරන බව මම හොඳින් දනිමි. ඒ සිදු කරනු ලබන්නේ පොලිසිය සහ නීතිපති විසිනි. මම කළේ විමසුමක් පමණි. නමුත් මාධ්‍ය ඒ නිසා කලබලයට පත්විය. නමුත් මෙහිදී තේරීපත් වූ නියෝජිතවරයෙකු වන ගරු දයාසිරි ජයසේකර ඔහුට එරෙහිව මට පෞද්ගලික කිසිවක් නැත. විමසුමක් කිරීමට පමණක් නොව අප රහිත අපරාධ සම්බන්ධයෙන් අපරාධකරුවන් වෙනුවෙන් මැදිහත් වීම, අප ලබා ගැනීම සහ ඔහු නිදහස් කිරීම සහතික කිරීම සඳහා ක්‍රියා කර ඇත. මෙයින් අපට ඉගෙන ගත හැක්කේ යුක්තිය ඒකාකාරව සිදු නො වූ බවය. අදාළ සියලු පාර්ශවයන්ගෙන් මට විමසීමට ඇත්තේ යුද හමුදාපති වෙත මගේ ඇමතුමට දයාසිරි ජයසේකරගේ ඇමතුමට ඉහළින් සහ ඊට වඩා වැඩි බරක් ඉහළින් යොමු කළේ ඇයි? ඒ මම මුස්ලිම් ජාතිකයෙක් නිසාද? එසේනම් එය වෙනස්කම් කිරීමක් නොවේද? පළාත් පාලන සමාජිකයන් කිහිප දෙනෙකු ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ වූ බවද වාර්තා පෙන්වා දෙයි. මෙම මැරයන් නැවැත්වීමට පොලිසිය කිසිවක් නොකළ බව වාර්තාව පෙන්වා දෙයි. ඒ නැවැත්වීමට ඔවුන්ට ශක්තියක් නොතිබූ බව පෙනේ. මෙම ප්‍රහාර අපේක්ෂා කරන ලදී. ඒවා සිදු වූයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන විටය. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම නීතිය බලාත්මක කිරීමේ බලධාරීන්ගේ යුතුකමයි. ඔවුන් තත්ත්වය හොඳින් දැන සිටි නමුත් ප්‍රදේශවල ආරක්ෂාව තර කරගත්තේ නැත. ඔවුන් මැරයන්ට බාධාවකින් තොරව නොසන්සුන්තාවයක් ඇති කිරීමට ඉඩ හැරිය. මෙය මේ රටේ ආගමික සුළුතරයකට එරෙහිව හිතාමතා ක්‍රියාත්මක කරන ලදී. කෙසේ වෙතත් මේ වනතෙක් ප්‍රමාණවත් පීවර ගෙන නොමැත. යුද හමුදාපතිට මා කළ ඇමතුමට එතරම් වැදගත්කමක් ලැබී තිබේ නම් එවැනි ප්‍රබල කරුණු වාර්තාවේ ඡේද කීපයකට පමණක් සීමා වන්නේ ඇයි? මෙම සිදුවීම් සැලකිල්ලට ගනිමින් මම නැවත වරක් ගෞරවනීය අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට මාගේ කෘතවේදීත්වය පළ කරමි. පශ්චාත් පාස්කු ප්‍රචණ්ඩත්වය පුපුරා යාමෙන් පසුව හානිය සීමා කිරීමට ඔහු සාර්ථකව සමත් විය. ඔහුගේ ක්‍රියාව ආදර්ශවත් වූ අතර කතෝලිකයන්ගේ යහපත්කම විදහා දැක්විය. වාර්තාවේ ඇතැම් කරුණු ගැන සඳහන් කිරීමට මම කැමැතිය. වාර්තාවේ 145 වන පිටුවේ සහරාන් සහ ඔහුගේ කණ්ඩායම විසින් වීඩියෝ පටිගත කිරීම 17ක් සිදු කර ඇති බව සඳහන් වේ. මෙම වීඩියෝ පටවල ප්‍රහාරය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීමට හේතු 10ක් ඔහු ඉදිරිපත් කරයි. කරුණාකර මෙම හේතු පිළිබඳව පූර්ණ අවධානය යොමු කරන ලෙස මම සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිමි. මෙම හේතු නම් අල්ලා දෙවියන්ට නින්දා හා අපහාස කිරීම, කුලියා පිටියේහි අල්ලා යන නාමය ඌරන්ගේ පින්තූර මත මුද්‍රණය කිරීම, අල්ලා නැවත ඉපදෙන බව ඥානසාර හිමියන් සඳහන් කිරීම, මුහම්මද් නබිතුමන්ට නින්දා කිරීම සහ අපහාස කිරීම, අල් කුර්ආනයේ ඉරා දැමීම හා පුළුස්සා දැමීම, මුස්ලිම් පල්ලි විනාශ කිරීම, මුස්ලිම්වරුන්ගේ නිවාස විනාශ කිරීම සහ බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම, බුද්ධ්‍යංශ නිලධාරීන් විසින් මුස්ලිම් කාන්තාවක් දූෂණය කිරීම සහ එය වසන් කිරීම, ශ්‍රී ලංකාව ඉස්ලාමයට එරෙහි ජාත්‍යන්තර කුරුස යුද්ධයේ හවුල්කරුවෙකු බවට පත්වීම, අල්ලා නොඇදහිලිවන්තයන් දුටු තැන මරා දැමීමට අනකර ඇතැයි පැවසීම. අංක 10 කරුණු හැරුණු විට අනෙක් සියලුම කරුණු රජය විසින් බැරෑරුම් ලෙස සලකා බැලිය යුතු බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මක්නිසාදයත් එම කරුණු 9න් නියෝජනය වන්නේ සහරාන් මේ රටේ තරුණ පරපුර රැඩිකලීකරණය කිරීම සඳහා ආයුධයක් ලෙස භාවිතා කළ රජය නිසි ලෙස කුමන්ත්‍රණය කිරීමට අපොහොසත් වූ නිසා වන නිසාය. රජය නිසි ලෙස ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වූ හේතු වන නිසාය. 10 වන කරුණ ආමන්ත්‍රණය කිරීම සඳහා අල් කුර්ආනය සහරාන් විසින් වැරදි ලෙස උපුටා දක්වා ඇති බව පැහැදිලි කළ යුතුය. ඔහු මේ කර ඇත්තේ ඔහුගේ විකෘති වූ න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීමටය. ගරු කතානායකතුමනි, එවැනි අන්තවාදීන් බලය ලබා ගැනීමට උත්සාහ කරන්නේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා අපගේ අසාර්ථකත්වය භාවිතා කර බව තේරුම් ගත යුතුය. මහජනයාට රජය ඔවුන්ව ආරක්ෂා කිරීමට උනන්දුවක් නොදක්වන බව දැනෙනවා නම් ඔවුන් අධෛර්යයට පත්ව රජය කෙරෙහි සතුරුකම හා කෝපය වර්ධනය වීමට ඉඩ ඇත.
ඕනෑම හේතුවක් නිසා රජයට විරුද්ධ වීමට සූදානම් පුද්ගලයන් සමග ඔවුන් අත්වැල් බැඳ ගැනීමට ඉඩ තිබේ. මක් නිසාදයක් ඔවුන් රාජ්‍ය විසින් ආරක්ෂා කරනු ඇතැයි යන බලාපොරොත්තුව බිඳ වැටෙන බැවිනි. ඕනෑම මිනිසකුගේ සාමාන්‍ය ප්‍රතික්‍රියාව මෙයයි. කෙසේ වෙතත් අපි කිසිදු ආකාරයක ප්‍රචණ්ඩත්වයක් යුක්ති සහගත නොකරමු. ස්වල්ප දෙනෙකුගේ අපරාධ සම්බන්ධයෙන් ඔබ සමස්ත ප්‍රජාවකටම නැවත නැවතත් විරුද්ධ වන්නේ නම් ඔබ වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන් දක්වන අකමැත්ත ඔබට දැනෙනු ඇත. අවසානයේදී ඔවුන් වැඩියෙන් රැඩිකලීකරණය වී ඔබට එරෙහිව නැගී සිටිනු ඇත. එය අප මීට පෙර දැක නැති දෙයක් නොවේ. කනගාටුවට කරුණක් නම් මෙම අතීතයේ වැරදිවලින් අප පාඩම් ඉගෙනගෙන නොමැතිවීමයි. LTTE සමග ජනවාර්ගික ගැටුමේ ඉතිහාසයේ දෙස බලන්න. 1956 නිල භාෂා පනත සිංහල පමණක් පනත දෙමළ ජනයා අතර කෝපය ඇති කිරීමට ඉවහල් විය. යාපනයේ පුස්තකාලයේ ගිනි තැබීම ඇතුළු තවත් ක්‍රියාමාර්ග ඔවුන්ගේ හැඟීම් අවුලුවාලීමට හේතු විය. යුද්ධය නොවැළැක්විය හැකි තත්වයකට පත්වීමට මෙම ක්‍රියාවන් දායක විය. මතභේදාත්මක ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත බොහෝ විට නිර්දය ලෙස භාවිතා කරන ලදී. ඒ తాවකාලිකව පනතක් ලෙස ගෙනෙන ලදී. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සමග සන්නද්ධව සිටි එවක රජය සිටුවේ ඔවුන්ට වසර 2කින් නීත්‍යානුකූලව විරුද්ධ බලවේග අවසන් කළ හැකි බවයි. නමුත් සිදුවේ කුමක්ද? ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත නිසි ලෙස භාවිතා කිරීම හා පීඩාකාරී උපක්‍රම වසර 30ක් පුරා යුද්ධය ඇදගෙන ගියේ. එහෙත් යුද්ධයට තුඩුදුන් ගැටලු තවමත් විසඳී නොමැත. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඉල්ලා තිබේ. නමුත් රජය දැන් මුස්ලිම්වරුන්ට එරෙහිව එම වැරදි නැවත නොකිරීමට වග බලා ගත යුතුය. එසේ නොමැතිනම් ශ්‍රී ලංකාවට උදව් කරන ලෙස මුස්ලිම් ලෝකෙන් ඉල්ලීමට නොහැකි වනු ඇත. මෙම වැරදිවලින් ඉගෙන ගත්තා නම් අහිංසක මුස්ලිම්වරුන්ට එරෙහිව අන්තවාදී ක්‍රියා කිරීමට ඉඩ නොදෙනු ඇත. අපට තවමත් බලාපොරොත්තු සහිත විය හැකිය. මුස්ලිම්වරු සාමයට ආදරය කරන ජනතාවකි. ප්‍රහාරයට බොහෝ කලකට පෙර මුස්ලිම්වරු රජයට අනතුරු ඇඟවූහ. පාස්කු ප්‍රහාරයෙන් ඉක්බිතිව මුස්ලිම්වරු ත්‍රස්තවාදීන් සොයා ගැනීමට සහ ඔවුන් උදාසීන කිරීමට ත්‍රිවිධ හමුදාවට උදව් කළහ. මුස්ලිම්වරු රට ජාතිය පැත්තේ සිටිති. අපව ඉවතට තල්ලු නොකරන්න. අපේ ආගම අත්හැරීමට අපට බල නොකරන්න. ශ්‍රී ලාංකිකයන්ගෙන් අතිමහත් බහුතරයක් රජය සමග එක්වීමට තීරණය කළේ මක් නිසාදයත් ජාතිය සමග එක්වීමට අපට උගන්වා ඇත්තේ අපගේ ඇදහිල්ලයි. සහරන් සහ ඔහුගේ කණ්ඩායම වැරදි කියා අපට කියා දුන්නේ අපගේ ඇදහිල්ලයි. ඔවුන්ගේ අන්තවාදී කණ්ඩායම හෙළිදරව් කිරීමට අපට අනුබල දුන්නේ අපගේ ඇදහිල්ලයි. පාස්කු ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 26 වන දින සයින්ද මර්දුහි සිදු වූ සිද්ධිය ඊට හොඳ උදාහරණයකි. එහිදී සහරාන්ගේ පවුල සිටින ස්ථානය පිළිබඳව මුස්ලිම් පවුලක් ආරක්ෂක හමුදාවන්ට තොරතුරු ලබා දුන්නේය. කොමිසමේ වාර්තාව සනාථ කරන්නේ සහරාන්ට මේ රටේ මුස්ලිම් සහ සිංහලයන් අතර ආතතීන් ගොඩනැගීමට අවශ්‍ය වූ බවය. එම නිසා ඔබ දැනුවත්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. ඔබව රැවටීමට ගන්නා මෙම උත්සාහයන්ගෙන් නොමක නොයන්න. ජාතික සමගිය පාවා නොදෙන්න. ජාතික ආරක්ෂාව යන නාමයෙන් එම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ක්‍රියාමාර්ගවලින් වළකින්න. රාජ්‍ය අනුග්‍රහයෙන් වෙනස්කම් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ වී තිබේ. නිදසුනක් වශයෙන් 2021 මාර්තු 5 වෙනි දිනදී 2021 මාර්තු 5 වෙනි දිනදී රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂකගේ අත්සනින් ප්‍රකාශයට පත් කරන ලද දැන්වීමක දැක්වෙන්නේ රට තුල ගෙන එන ඕනෑම ඉස්ලාමීය ආගමික ග්‍රන්ථයක් නිකුත් කළ යුත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත පමණක් බවයි. මද්‍රසා තහනම් කළ යුතු බවට මහජන සාමය පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකරගේ ප්‍රකාශයක්ව තිබේ. මුස්ලිම් ප්‍රජාවේ සමාජිකයෙකු වශයෙන් මා අප්‍රසාදයට පත්ව සිටින අතර මගේ ජනතාවද එසේමය. මේවා වෙනස්කම් කිරීමේ ක්‍රියාවන් වන අතර විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වන වගන්තිය වන සිතීමේ නිදහස, හෘද සාක්ෂිය සහ ආගමික නිදහස උල්ලංඝනය කිරීමකි. කොමිෂන් වාර්තාව වෙනත් කණ්ඩායම් අන්තවාදී ක්‍රියාකාරකම් වල යෙදී ඇති බවට හොඳ සාක්ෂියක් දරනු ඇත. ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ගේ ක්‍රියාකාරකම් ඉස්මතු කර ඇති අතර වාර්තාව මකින් බොදුබල සේනා සංවිධානය තහනම් කිරීමටද ඉල්ලා සිටි. තවද මහරගම සහ අලුත්ගම සිද්ධියේදී ඔහු කළ කතාවලට 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ ඔහුට එරෙහිව අපරාධ නඩු පැවරීමට නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව විමර්ශන කොමිෂන සභාව නිර්දේශ කරයි. සිහල රාවය, මහසොන් බලකාය, සිංහලේ ජාතික බලමුළුව,
සිංහලේ ජාතික සංවිධානය සහ ශිව සේනා ව්‍යාපාරය වැනි සංවිධානද ඔවුන් විසින් ඉස්මතු කර තිබේ. ඔවුන්ගේ අන්තවාදී ස්වභාවය උපකල්පනය කරන්නේ මා නොවේ. කොමිෂන් වාර්තාව මගේ සාක්ෂි ලෙස ක්‍රියා කරයි. නමුත් තවමත් ගලගොඩත්තේ ඥානසාර හිමියන් ස්වාධීන රූපවාහිනී ජාලයේ වැඩසටහනකදී මෑතකදී ජාතිවාදය උසිගන්වන අයුරින් කතා කළේය. ඔහු මෙතරම් නිර්භයව පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරන්නේ ඇයි? ඔහු වැඩ කරන්නේ කා වෙනුවෙන්ද? එහෙත් එපමණක් නොව මේ ආකාරයේ ක්‍රියාකාරකම් මුස්ලිම් සහ සිංහල තරුණ තරුණියන් රැඩිකලීකරණය කරන අතර එය අපව කනස්සල්ලයට පත් කරයි. ඔවුන්ගේ අන්තවාදී ස්වභාවය පැමිණෙන්නේ කොහෙන්ද? කොමිෂන් වාර්තාවට අතිරේකව ඔවුන්ගේ අන්තවාදය පිළිබඳ වීඩියෝ දර්ශන සාක්ෂි ඕනෑ තරම් තිබේ. මෙම කණ්ඩායම් තුළ අන්තවාදයේ මැඩපැවැත්වීමට ඔබ යෝජනා කරන්නේ කුමක්ද? අවම වශයෙන් ඔබ පළමුව ඔවුන් පුනරුත්ථාපනය කරනවාද? ගරු කතානායකතුමනි, සහරාන්ගේ ක්‍රියාවන්ට එරෙහිව දැඩි හඬක් නැගූ මුස්ලිම්වරුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව මම ඔබේ අවධානය යොමු කරමි. අසත් සාලි අත්අඩංගුවට ගෙන දින 30ක් පමණ ගත වී ඇත. සහරාන් අත්අඩංගුවට ගත යුතු භයානක අපරාධකරුවෙකු බව 2017 දී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ඔහු බව මම ඔබට මතක් කර දිය යුතුය. නමුත් පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ බවට චෝදනා කරමින් රජය ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. මානව හිමිකම් නංවාලීම සඳහා ක්‍රියාකාරී දායකත්වයක් ලබා දුන් තවත් කීර්තිමත් පුද්ගලයෙකු වන හිජාස් හිස්බුල්ලාද ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබේ. ISISට එරෙහිව ලියූ කවියක් නිසා අහ්නාෆ් ජසීම් අත්අඩංගුවට ගනු ලැබිය. ඔහුගේ කාව්‍යවල අඩංගු වූයේ ත්‍රස්තවාදයට එරෙහි කෘති මිස වෙන කිසිවක් නොවේ. ඔහු පසුගිය වසරේ අප්‍රේල් 15 වන දින අත්අඩංගුවට ගනු ලැබුව අතර ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැතිව දිගටම රඳවාගෙන සිටින්නේ ඔහු ISISට එරෙහිව කවියක් ලියා ඇති නිසාය. අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයෙකු වන්නේ අහමඩ් අර්ෂාඩ්ය. ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුමක් යටතේ කළ ප්‍රකාශයක් හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ශන බලධාරීන් මේ බව නිසකවම දනී. ඔහුට බිරිඳක් සහ දරුවෙකු සිටින අතර ඔවුන්ට තමන් වෙනුවෙන් උපයා ගැනීමට මාර්ගයක් නොමැත. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත මෙතරම් පීඩාකාරී ලෙස හා විරුද්ධව භාවිතා කර ඔවුන්ගේ ජීවනෝපාය අවසන් කිරීමෙන් මෙම පුද්ගලයන් ස්වභාවිකවම රැඩිකලීකරණය වීමට ඉඩ ඇත. මෙම කරුණු බැරෑරුම් ලෙස සොයා බලන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිමි. මක් නිසාදයත් රාජ්‍ය අනුග්‍රහයෙන් සාමයට ආදරය කරන මුස්ලිම්වරුන්ට දේශපාලනිකව හිංසා පීඩා කිරීම සහ සැබවින්ම අන්තවාදයට උසිගන්වන අයට සමාව දීමට රජය මැදිහත් වී ඇති බව පෙනෙන බැවිනි. රටේ ප්‍රතිපත්ති සමස්ත මුස්ලිම් ප්‍රජාවට විරුද්ධ නොවිය යුතුය. මේ රටේ සුළු ජාතින් වන අප සැමට අපේ රටේ නිදහසේ අපේ ආගම පිළිපැදීමට හා ප්‍රකාශ කිරීමට විවස්ථාමය අයිතිය හිමිකම් ඇත. එක් විශේෂ ප්‍රජාවක් ඉලක්ක කරගත් ඕනෑම නීති සම්පාදනයක් හෝ පරිපාලනමය ක්‍රියාවක් අපේ විවස්ථාව උල්ලංඝනය කිරීමකි. ඒ ශ්‍රී ලංකාව විසින් අනුමත කරන ලද සෑම මූලික ගිවිසුම් හා සම්මුති උල්ලංඝනය කිරීමකි. මුස්ලිම් ප්‍රජාවට එරෙහිව අත්නෝමතික ලෙස ක්‍රියා කිරීම නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හා මූලික ගිවිසුම් හා සම්මුති අධීක්ෂණ ආයතන වලින් ශ්‍රී ලංකාවට ගැලවීමක් නැත. මෙය වෙනත් ආකාරයක අන්තවාදයයි. මෙරටේ සාමයට ලැබි ජනතාව වන අපි අන්තවාදය වෙනුවෙන් පෙනී නොසිටින අතර ඒ රජය විසින් අනුමත කරනු ලැබුවද වෙනස්කම් කිරීම වෙනුවෙන්ද පෙනී නොසිටිමු. බුර්කාව තහනම් කරන බව අමාත්‍ය සරත් වීරසේකර මහතාද අපට දන්වා සිටී. රට පුරා මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය බව ජනතාවට කියනු ලැබේ. වෛද්‍ය මුහුණු ආවරණ, යතුරු පැදි හිස් වැස්ම, අව් කන්නාඩි, ඇස් කන්නාඩි, වෙලුම් පටි සහ තවත් බොහෝ මුහුණු ආවරණ පැළඳීම තහනම් කළ හොත් මිස බුර්කාව සහ නිකාබ් තහනම් කිරීමට ඔබට කිසිදු පනතක් යටතේ නිර්දේශ කළ නොහැක. ගරු ඇමතිතුමනි, ඔබ ව්‍යවස්ථානුකූලව එවැනි නීතියක් ගෙන එන්නේ කෙසේද කියා කරුණාකර අපට කියන්න. ජාතිවාදී හා ඉස්ලාම් බීතිකා බලපෑම් ඇති නොකර ඔබ එවැනි නීතියක් ගෙන එන්නේ කෙසේද? ගෞරවනීය අධිකරණ ඇමතිතුමනි, මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ ඇති සම්ප්‍රදායන් හා භාවිතයන් සියවස් ගණනාවක් පුරා ක්‍රියාත්මක වන බව ඔබ අන් සියල්ලන්ට වඩා දනි. 1951 දී විනිසුරු MT අක්බර් විසින් එය කේතනය කර නීතියක් ලෙස නීතිගත කරන ලදී. අපි වසර 800කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ නොවෙනස්ව මෙම පුරුදු සමග සාමෙන් ජීවත් වෙමු. අපි අපේ ඇදහිල්ල පිළිපදින අතර විවාහ කටයුතුවලදී අපේ සිරිත් විරිත් අනුගමනය කළෙමු. අපව සිංහලයන්, ද්‍රවිඩයන් හා කිතුණුවන් විසින් සමාන ලෙස පිළිගන්නා ලදී.
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත කාටවත් කරදරයක් වීමට හේතුවක් වී නැත. ඇත්ත වශයෙන්ම මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඇතුළු සියලුම නීති වරින් වර වැඩි දියුණු කිරීම අවශ්‍ය වේ. ගරු අධිකරණ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දැනටමත් කටයුතු කර තිබීම ගැන මම සතුටු වෙමි. එක් රටක එක් නීති ප්‍රතිපත්තියක් ගැන කතා කරන එක් නීති ප්‍රතිපත්තියක් ගැන කතා කනට මිහිරිය. සියලු මිනිසුන් සඳහා සමාන චර්යා ධර්ම පද්ධතියක් තිබීම සතුටට කරුණකි. ගැටලුව වන්නේ එය ප්‍රායෝගික නොවීමයි. මුළු ලෝකයටම සමාන නීති මාලාවක් නැත්තේ ඇයි කියා ඔබ ඔබෙන්ම අසා තිබේද? පිළිතුරු නම් අප විවිධ සංස්කෘතින් හා පසුබිම්වලා යයි. අපි විවිධ පරමාදර්ශ සහ ආර්ථික තත්ත්වයන් බෙදා ගනිමු. අප විවිධාකාර පුද්ගලයන් සමූහයක් වන අතර රටක නීතිය එම විවිධත්වයේ පිළිඹු කළ යුතුය. එවිට අපට එකමුතුව ජීවත් විය හැකියි. එසේ නොවේ නම් විවිධ පුද්ගලින්ගේ සෑම කණ්ඩායමක්ම ස්වයං නිර්ණය අයිතිය එල්ලා සිටීමට පටන් ගනී. ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය මුළු ලෝකයටම සමාන ලෙසත් අනිකුත් සියලුම අංශ සඳහා දේශීය නීතිය ලෙසත් ලෝකයේ ක්‍රියාත්මක කරන්නේ මේ නිසාය. ශ්‍රී ලංකාවද ඊට වෙනස් නොවේ. සියලුම ශ්‍රී ලාංකිකයන්ට අදාළ වන පරිදි නීති මාලාවක් අප සතුව ඇති අතර විවිධ ප්‍රජාවන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි අපට සාම්ප්‍රදායික නීති තිබේ. මෙය සෑම කෙනෙකුම සතුටින් තබන කදිම පද්ධතියකි. එබැවින් කරුණාකර සියලු මුස්ලිම්වරුන්ගේ විශ්වාසයන්ට හානියක් නොකරන්න. මන්ද එසේ කළහොත් එයින් විය හැක්කේ මුස්ලිම් ප්‍රජාව තවත් කොන් කිරීම පමණි. ඒ රැඩිකලීකරණය ආපසු හැරවීම සඳහා ධනාත්මක පියවරක් නොවනු ඇත. රැඩිකලීකරණය ආපසු හැරවීම ගැන කතා කරන විට යෝජිත පුනරුත්ථාපන හා රැඩිකලීකරණය මර්ධනය කිරීමට වැඩසටහනක් සම්බන්ධව 2021 මාර්තු 12 වන දින ගැසට් පත්‍රයක් සම්මත කරන ලදී. පුනරුත්ථාපන වැඩසටහන ලෝකයේ බොහෝ ප්‍රදේශවල පවතින අන්තවාදයේ වර්තමාන ප්‍රවණතාව පරාජය කිරීම සඳහා වැදගත් හා ඵලදායී උපාය මාර්ගයකි. LTT හිටපු සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා අපට සමාන වැඩසටහනක් තිබූ අතර එම වැඩසටහන අතිවිශාල සාර්ථකත්වයක් ලැබිය. සහරන්ගේ අන්තවාදී කණ්ඩායමේ සමාජිකයන් සහ සිහල රාවය මහසොන් බලකාය සිංහලේ ජාතික බලමුළුව සිංහලේ ජාතික සංවිධානය සහ ශිවසේනා ව්‍යාපාරය වැනි සමාන අන්තවාදී සංවිධානවල සමාජිකයන්ද පුනරුත්ථාපනය කිරීම සඳහා අපට එවැනි වැඩපිළිවෙලක් අවශ්‍ය වේ. නමුත් යෝජිත ප්‍රති රැඩිකලීකරණය කිරීමේ ව්‍යාපෘතියට අපි විරුද්ධ වෙමු. මෙවැනි වැඩසටහනක් තිබිය යුතු බවට අපි එකඟ වන බව මම නැවත අවධාරණය කරමි. නමුත් යෝජිත වැඩසටහන කිසිසේත් පිළිගත නොහැකිය. මිනිසුන්ගේ විශ්වාසයන් ඉවත් කිරීමෙන් ඔබට ඔවුන් ප්‍රති රැඩිකලීකරණය කළ නොහැක. ඒ තවදුරටත් රැඩිකලීකරණයට තුඩු දෙනු ඇත. මිනිසුන්ගේ පූජනීය ආගමික විශ්වාසයන් ඔවුන්ගෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට නොහැකිය. එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ඇත. එය භයානක පියවරක් සහ හානිකර වනු ඇත. අපි එම ව්‍යාපෘතියට තදින්ම විරුද්ධ වෙමු. ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලාගෙන් බහුතරය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සැබවින්ම විශ්වාස කරන සාමයට ආදරය කරන භික්ෂූන් බව මට විශ්වාසය. මෙම භික්ෂූන් වහන්සේලාගෙන් බොහෝ දෙනෙක් මෙම සමහර අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩකාරී ක්‍රමවලට එකඟ නොවෙති. ඔවුන් අතර සිටින අන්තවාදීන්ගේ පුනරුත්ථාපන හා ප්‍රති රැඩිකලීකරණ ක්‍රියාවලියට සහාය වීමට ඔවුන් කැමැත්තෙන් සිටින බව මට විශ්වාසය. ඉස්ලාමයේ සූරාකෑමට උත්සාහ කරන අන්තවාදීන් පුනරුත්ථාපනය කළ යුතු නමුත් ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට එරෙහිව එය ඉවත් කිරීමෙන් නොකළ යුතුය. මුස්ලිම් ප්‍රජාව මේ සඳහා සහයෝගය දැක්වීමට කැමැත්තෙන් සිටිති. මුස්ලිම් ප්‍රජාව සහරන්ගේ කණ්ඩායමේ අන්තවාදී මාර්ගවලට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ සහ පාස්කු ප්‍රහාරයට පෙර පවා කතා කර ඇත. සියලුම මුස්ලිම්වරුන් ත්‍රස්තවාදීන් ලෙස නොසලකමින් රජය සමස්ත මුස්ලිම් ප්‍රජාවම යහපත් ක්‍රියාමාර්ග හා ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාමාර්ග සඳහා ඔවුන්ගේ සහාය ලබා ගත යුතුය. මුස්ලිම් ප්‍රජාවට බලපාන පුනරුත්ථාපන ක්‍රියාමාර්ග යෝජනා කිරීමේ සමස්ත ලංකා ජමීයතුල් උලමා වෙතින් උපදෙස් ලබා ගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. කෙසේ වෙතත් ඔබ මුස්ලිම් ප්‍රජාවට විරුද්ධ වීම දිගටම කරගෙන යාමට තීරණය කරන්නේ නම් ඔබ අපගේ ආදරණීය රට තව දුරටත් කැළඹීම් කරා තල්ලු කරනු ඇත. ප්‍රති රැඩිකලීකරණයේ නාමයෙන් ඔබ ශ්‍රී ලංකා ජනගහනයෙන් කොටසක් තව දුරටත් රැඩිකලීකරණය කරනු ඇත. අප වරක්ගත් වැරදි මාවතට නැවත නොයා යුතුය. නැවත නොයා යුතුය. අපේ දේශපාලන නායකයන් ජාතිකවාදයේ නාමයෙන් වාර්ගික හා ආගමික ප්‍රජාවකට වෙනස් කොට සැලකීමට උත්සාහ කළ අවසන් අවස්ථාව වසර ප්‍රචණ්ඩත්වයට හා ලේ වැගිරීම් වලට තුඩු දුන්නේය. අපගේ වැරදි වලින් ඉගෙන ගත යුතු අතර අපගේ ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව සංවේදී විය යුතුය. අපව ඉවතට තල්ලු නොකරන්න. වැරදි ලෙස බලතල ක්‍රියාත්මක කිරීමෙන් කිසිදු පුරවැසියෙකුට විරුද්ධ නොවන්න. සහස්‍රයක් පුරා අපි සහෝදර සහෝදරයන් ලෙස ආදරය කර සාමකාමීව ජීවත් වූ බව මතක තබා ගන්න.
අපි අරගලවලට අත්වැල් බැඳගෙන උරෙන් උර ගැටී සිටගෙන ජයග්‍රහණය කර ඇත්තෙමු. විපත්තියේදී අපි එකට සිට සාමකාමී කාලවලදී අපි ආහාර බෙදාගත්තෙමු. ඔබට සිංහල හෝ දෙමළ හෝ කිතුණුවන් ලෙස ජීවත් විය හැකි ආකාරයටම අපිට මුස්ලිම්වරුන් ලෙස ජීවත් වන්න ඉඩ දෙන්න. අපගේ දිගු හා සාමකාමී ඉතිහාසය අමතක නොකරන්න. බ්‍රිතාන්‍යයන්ගේ බෙදීම් සහ යටත් කර ගැනීමේ ප්‍රතිපත්තිය ඔබට අමතක වී තිබේද? ඔවුන් අපව වෙන් කර තැබූ අතර එහි බලපෑම අදටත් දැකිය හැකිය. බ්‍රිතාන්‍යයන්ගේ ග්‍රහණයෙන් අප නිදහස ලැබූ දා සිට එක් වැරැද්දකින් පසු තවත් වැරැද්දක් කර ඇති අතර එය දශක 3ක දිගු යුද්ධයකට තුඩු දුන්නේය. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස අපගේ ස්ථානය පවත්වා ගැනීම සඳහා අප තවමත් සටන් කරන ආර්ථික වශයෙන් පසුගාමී ජාතියක් වන අතර මේ සඳහා අපගේ ජනවාර්ගික බෙදීම් හැර වෙනත් හේතුවක් නොමැත. අපගේ අභ්‍යන්තර ආරවුල් විසඳා එක් ජාතියක් ලෙස ඉදිරියට නොයන්නේ නම් අපට ජාතියක් ලෙස ඉදිරියට යා නොහැකිය. දැන් ඇතියයි පැවසීමට කාලයයි. අප වෙනස් නමුත් තවමත් අපට එක ජනතාවක් විය හැකි බව හඳුනා ගනිමු. අපි විවිධ ජාතීන් ලෙස විවිධ විශ්වාසයන් තබාගෙන සිටියත් තවමත් එකමුතුව එක ජාතියක් ලෙස එක්සත්ව අපට නැගී සිටිය හැකි බව හඳුනා ගනිමු. අපි සාමයෙන් අත්වැල් බැඳගෙන ලෝකයේ ජය ගනිමු. කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී අගරද ගුරුගේ කතාව උපුටා දක්වමින් මම මගේ කතාව අවසන් කරමි. Work for the country. I am sure the majority of the monks in Sri Lanka are peace-loving people who truly believe in the four immeasurable metta, karuna, mudita and upeka. Many of these monks tend to disagree with the violent ways of some of these extremists, and I am certain they will be willing to assist in the process of rehabilitation and radicalization of the extremists amongst them. Actually, I want to say something. I am tabling my speech, full speech with that, and I want to ask the chair, please, please include my speech, all these paragraphs. Ask to ACJU address matters. They work hard to guide our community against Zahran like criminals. I think they did a lot of activities. I am tabling this book. There are 34 in action they taken.